රලින් තර්ස්ටෙක් ෂෝ ඉතින් එන තවත් ඉන්ට්‍රස්ටිං වගේම තවත් සුපිරි වීඩියෝ එකකට ඕගොල්ලෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඕගොල්ලන්ට කියන්න තියෙනවා ඉන්වර්ටර් PCB එකක් නැත්නම් සර්කිට් එකක්. ඉතින් මේක මම මේ ඉන්වර්ටර් PCB එක ගැන වීඩියෝ එකක් දාන්න යන්නේ මොකද කියලා දැනටමත් ඕගොල්ලෝ දන්නවා. මොකද මේ තර්ස්ටික් අපි මූණ දීලා ඉන්න විදුලි අර්බුදයත් එක්ක අපේ එදිනෙදා කටයුතු ගොඩක් දුරට ඒ කියන්නේ ගොඩක් දුරට කිව්වොත් බොහෝ දුරට විදුලියත් එක්ක තමයි බැඳලා තියෙන්නේ. ඉතින් විදුලිය නැති වුණොත් අපේ කටයුතු යම්තා දුරකට ඇන හිටිනවා. ඉතින් ඒ හින්දා මම හිතුවා සාමාන්‍යයෙන් තරමක් දුරට අපේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙන්න මෙන්න මේ වගේ ඉන්වර්ටර් PCB එකක් අපි පාවිච්චි කරොත් හොඳයි. ඉතින් ඒ හින්දා මම ඔයගොල්ලන්ට ගෙනාව ඉන්වර්ටර් PCB එකක් මේ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට මේක ගැන කියලා දෙන්න. ඉතින් මේ විදිහට තමයි ඉන්වර්ටර් PCB එකේ බාහිර පෙනුම අපිට වෙන්නේ. ඉතින් මේකට ලබා දෙන්න ඕන වෝල්ටේජ් එක වෝල්ට් 12ක් වෝල්ට් 12යි වෝල්ට් 14 අතර ප්‍රමාණයක් අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් 14න් එහාට වෝල්ටේජ් එක යවන්න එපා. මොකද එයින් එහා නම් මම එච්චර ලොකුට චෙක් කරේ නැහැ. ඉතින් 12 තමයි මේකට ඉන්පුට් කරන වෝල්ටේජ් එක විදිහට මේගොල්ලෝ පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට අපි වෝල්ට් 13ක් වගේ දැම්මොත් අපිට මේකේ හරියටම ෆ්‍රීකවෙන්සි එක 50ක් වගේ හරියටම ගන්න පුළුවන් මේ සාමාන්‍ය විදුලියේ ප්‍රමාණයටම. ඉතින් මේ PCB එකේ තියෙන කට් කියන්නේ මේ PCB එකේ තියෙන ක්වොලිටි එක ඒ වගේම මේ PCB එකේ තියෙන හොඳ කියන්නේ අපිට කොච්චර දුරට මේ PCB එකෙන් වැඩ කරගන්න පුළුවන් වේද? ඒ වගේම මේ PCB එකේ මොනවාද තියෙන ෆෝල්ට් ඒ හැම දෙයක්ම මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා එමු. ඉතින් මෙන්න තියෙනවා අපේ ඉන්වර්ටර් PCB එක. ඉතින් මෙන්න මෙතනම ගහලා තියෙනවා බොට් 800 ඉන්වර්ටර් එකක් කියලා මෙතන. මම ටුට්ටක් මේක zoom කරන්නම්. මොකද මට මේක අතර ගන්න විදියක් නැහැ. මොකද මේකට මම ට්‍රාන්ස්ෆෝමර් එක කනෙක්ට් කරලා තියෙන හින්දා. ඉතින් මෙන්න මේ විදිහට තමයි PCB එක පේන්නේ අපිට අවුට්ලුක් එක. ඊට පස්සේ මේකේ පිටිපස්සේ කොප පැත්ත පේන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයගොල්ලෝ ඉතින් මේකත් CAT PCB තමයි තිබුණේ. මෙතන මේ CAT PCB කියලා ගහලා තිනවා. ඉතින් CAT PCB ලගේ බෝඩ් ගොඩක් ක්වොලිටි. ඉතින් ඒකත් එක වාසියක්. මොකද සෝල්ඩ් කරන එක්කෙනාට කියන්නේ මේ බෝඩ් එක හදන එක්කෙනාට ගොඩක් වාසියි මෙන්න මේ විදිහට ලස්සනට කියන්නේ බෝඩ් එක පිරිසිදු තියෙනකොට තැන් වලින් කොරොඩ් වෙලා නැතුව ලස්සනට තියෙනකොට පාස් කියන්නේ මේක හදන එක්කෙනාට ගොඩක් ලේසි. ඉතින් මේකේ දාලා තියෙන කම්පොනන්ට්ස් කිව්වොත් මෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ 78.5 රෙගුලේටර් IC එක. ඒ වගේම මෙන්න මෙතන MOSFET channel 4 දෙකක් දාලා තියෙනවා 8ක් වෙන්න. එතකොට MOSFET 8ක් දාලා තියෙන්නේ මේකේ හොඳ බරක් අල්ලලා හිටින්න. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට තේරෙනවා මේක හොඳ බර වැඩවලට තමයි පාවිච්චි කරන්න හදලා තියෙන්නේ කියලා. මොකද නැත්තම් අපිට මෙතනදී MOSFET දෙක නැත්තම් එක දාලා තියෙන්න පුළුවන්. ඉතින් එහෙම IC තියෙනවා. ඉතින් මේකේ තියෙන ලක්ෂණයක් තමයි මේකේ ටයිමර් IC එකක් වගේම තව මේන් IC එකක් තියෙනවා 4027 කියලා. ඒ වගේම ටයිමර් IC එක අපි NE 555 පොඩි කාලේ ඉඳන් දන්නවා IC ගැන. ඉතින් ඒ IC එකත් අපිට මෙතන බලන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී මට මේ පැකේජ් එකත් එක්ක මේ කියන්නේ මම මේක ඔන්ලයින් තමයි ඕඩර් කරේ. ඉතින් ඔන්ලයින් ඕඩර් කරනකොට මට මේ PCB එකයි ඒ වගේම මේකට දාන කම්පොනන්ට්ස් ටිකයි ඊට පස්සේ මේ ට්‍රාන්ස්ෆෝමර් එක තමයි මට පැකේජ් එකේ හම්බුනේ. ඉතින් මේ ටිකම ඔක්කොම 2600ක් වගේ මුදලක් වෙනවා. වැඩිපුරම ගියේ මේ ට්‍රාන්ස්ෆෝමර් එකට. මොකද ට්‍රාන්ස්ෆෝමර් ගණන්නේ. ඉතින් මගේ වේලපදවි ට්‍රාන්ස්ෆෝමරේ තිබ්බ තව පැත්තකින් 12 වෝල්ට් අවුට්පුට් වෙන පැත්ත. 12 වෝල්ට් ඩුවල් සප්ලයි එකක්. ඉතින් 12 වෝල්ට් ඩුවල් සප්ලයි එකේ මම බලනකොට ඒකේ වැඩ කරන්නේ නැතුව ගියා. ඉතින් ඒකෙදි ප්‍රශ්න වෙලා තිබ්බේ ඒකේ ඇම්පියර් ගාන මිලි ඇම්පියර් 500ක්. ඉතින් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේ PCB එකට දානවා නම් හොඳ ඇම්පියර් ගානක් අල්ලලා හිටින්න ඇම්පියර් 5ක වගේ 5ක 10ක වගේ ට්‍රාන්ස්ෆෝමරයක් පාවිච්චි කරන මේක නම් 5ක ඇම්පියර් 5ක වගේ ට්‍රාන්ස්ෆෝමරයක්. ඉතින් ඒ හින්දා ඇම්පියර් ගැන ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමරේ ඇම්පියර් ගාන ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා කියනවා. ඉතින් මම මෙතනදී
දාලා බලන්න කියන්නේ මට හම්බෙච්ච පේජ් එකේ තිබිච්ච කම්පොනන්ට් ටික දාලා බලනකොට මේ PCB එක වැඩ කරේ නැහැ. නිකන් පොඩි බ්ලින්ක් එකක් එනවා. බ්ලින්ක් එක ආවට වැඩ කරන්නේ නැහැ. ඉතින් කියන්නේ බල්බ් එක බ්ලින්ක් එකක් එනවා. ඉතින් වැඩ කරන්නේ නැති හින්දා මම කෝකලත් කියලා මෙන්න මේ ප්‍රීසෙට් එක පොඩ්ඩක් කරකෝල බැලුවා. ප්‍රීසෙට් එක කරගියුවට කිසිම වෙනසක් නැහැ. ඉතින් මට ඒකේ තේරුණා මේ ප්‍රීසෙට් එක කෙලින්ම සෙට් වෙන්නේ මේ NE555 කියන ටයිමර් IC එකට. ඉතින් ටයිමර් IC එක බලනකොට ලෝකල් එකක්. ඉතින් ලෝකල් එකක් හින්දා මට ෂුවර් කරන්න බෑ. ඉතින් ඒ හින්දා මම ගා තිබිච්ච බෝඩ් එකක තිබ්බ NE555 ඒ බෝඩ් එකත් මම ගොඩක් කල් පාවිච්චි කරන්න අරගෙන ඉතින් ඒ බෝඩ් එකේ තිබිච්ච අයින් කර බෝඩ් එකක් තිබ්බේ. ඒ බෝඩ් එකේ තිබිච්ච IC එක ගලවලා දාලා බලුවා. ඉතින් මේ IC එක තමයි මේ දැන්ටමත් තියෙන්නේ. ඉතින් ඒකෙන් ඒක දාලා බලනකොට NE555 හොඳටම වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඔරිජිනල් එකේ ලෝකල් එකේ වෙනස මම මේ කියපු කතාවෙන්. ඉතින් මේ විදිහට තව කැපැසිටර්ස් ඒ වගේම රෙසිස්ටර්ස් වගේ දාලා තිබ්බා. ඉතින් ඕගොල්ලෝ මේක ගන්නවා නම් ගන්න පුළුවන් තැනක් තියෙනවා. කියන්නේ මේක Facebook page එකක්. ඉතින් ගොඩක් කට්ටිය මම වේලපා දාලා තිබ්බ වීඩියෝ එකට කමෙන්ට් දාලා තිබ්බා. ඒ කියන්නේ වීඩියෝ එක තමයි ඉස්සෙල්ලා මම දාලා තිබ්බේ online components ගෙන්න ගන්න. කියන්නේ electronic components ගෙන්න ගන්න පුළුවන් online delivery website පහක් කියලා. ඉතින් ඒ delivery website පහම අපිට බැංක් කාඩ් එකකින් හරි බැංක් account එකකින් හරි තමයි payment කරන්න තිබ්බේ. ඉතින් මෙතනදී ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේ වීඩියෝ එකේ comment box එකේ අපිට cash on delivery දීලා අපිට මේ PCB ගෙන්න ගන්න බැයිද කියලා. PCB components ඒවා. එතකොට මට components ගෙන්න ගන්න නම් තැනක් හම්බුන්නේ නැහැ. ඒ වුණාට PCB නම් ගෙන්න ගන්න මට cash on delivery Facebook page එකක් හම්බුණා. ඉතින් මම ඒකෙන් තමයි මෙන්න මේ PCB එකත් order කරේ. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ටත් ගෙන්න ගන්න පුළුවන්. කිසිම බයක්ස් එකක් වෙන්න ඕනේ නැහැ cash on delivery නේ. ඒ හින්දා ඔයාගේ පැකේජ් එක ආවට පස්සේ ඔයගොල්ලන්ට මුදල් ගෙවීමේ හැකියාව තියෙනවා. ඉතින් Facebook page එකේ නම තමයි LED house කියන්නේ. එතකොට LED house එකේ ඔයගොල්ලන්ට සමහරලාට මේ වීඩියෝ එකේ අතරමඟ එහෙම LED house එකේ logo එක වගේම ඒකේ LED house එකට අදාළ WhatsApp number එක මේ කොහෙන් හරි වැටේ. ඉතින් ඒකත් ඕනනම් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. නැත්නම් මම description එකේ දාලා තියන්නම්. ඒකේ Facebook page එකේ link එකයි ඒ වගේම මේකේ WhatsApp number. ඉතින් ඔයගොල්ලෝ order එකක් දානවා නම් අනිවාර්යෙන් WhatsApp number එක තමයි දාන්න ඕනේ. දාලා ඔයගොල්ලෝගේ නම එතකොට ඔයගොල්ලෝ ඉන්නේ කොහෙද postal code එක ඒ හැම දෙයක්ම දාලා තමයි ඔයගොල්ලෝගේ order එක place කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මොනවද ඩීටේල් එකක් වැරදිලා තිබ්බොත් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට කෝල් එකක් දීලා නැත්නම් ඔයගොල්ලෝ මැසේජ් එකක් දානවා මේක නෑ කියලා ඔයගොල්ලන්ගේ. ඊට පස්සේ ඒකට අදාළ ඒ ඩීටේල් ටික සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඔයගොල්ලන්ට මේ ඔයාගේ අදාළ පැකේජ් එක ඔයගොල්ලන්ට ලැබෙන්නේ. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට cash on delivery ගෙන්න ගන්න තැනකුත් මම ඔන්න මේ වීඩියෝ එකේදීම කිව්වා. ඉතින් මම පළල description එකේ දාලා තියන්න. ඉතින් මේකේ දැන් quality එක ගත්තොත් හොඳටම හොඳයි. දැන් මම මේක පාවිච්චි කරා. ඉතින් මේ MOSFET ටික වැඩි රත් වෙන්නෙත් නැහැ. එතකොට මොනවාද මම එතකොට මේගොල්ලන්ගෙන් හම්බුණා මට බේස් පින් 8ක්. sorry බේස් පින් 3ක් හම්බුණා. ඒ කියන්නේ මෙතන මේ IC main IC එකට පින් 16ක් තියෙන හින්දා පින් 8 දෙකක් හම්බුණා බේස් පින්. ඒ වගේම මෙන්න මේ ටයිමර් IC එකට තව බේස් පින් එකක් හම්බුණා පින් 8ක. ඉතින් ඕක දාලා ඔය බේස් පින් දාලා මම හයි කරලා බැලුවා. හයි කරනකොට මේ එක පැත්තක් එක channel එකක් විතර පට්ට විදිහට රත් වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ හින්දා මට ඒකට කිසිම විසඳුමක් තිබ්බේ නැහැ. ඉතින් මට කල්පනා කරලා බලලා ඊට පස්සේ මම කෝකටත් කියලා මෙතනදී බේස් පින් ටික ගලවලා මේ නිකන් IC ටික පාස් කරලා බැලුවා. අන්න එතකොට තමයි හරි ගියේ බේස් පින් දාන්න යන්න එපා. මොකද මේක සමහරලාට ගොඩක් වෙලා වැඩ කරන්න පුළුවන් සර්කිට් බෝඩ් එකක් ඉඳලා ඕගොල්ලෝ මේකට බේස් පින් නොදා කෙලින්ම IC එක පාස් කරන්න IC එක වැඩ කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අලුත් IC එකක් දාන්න පරණ IC දාන්න යන්න එපා. ඉතින් ඒවා ගැන සැලකිලිමත් වෙන්න හොඳම දේවල් දාන්න නැත්නම් ඕගොල්ලෝගේ ඒ තියෙන කොටස් වල ආයු කාලය වගේම බෝඩ් එකේ ආයු කාලෙත් නැති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න මම ඕගොල්ලන්ට ඒ පිළිබඳවත් කියලා දුන්නා. ඊට පස්සේ මේකේන ෆෝල්ට් එකක් තමයි මම ඕගොල්ලන්ට කිව්වේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා තව
රෙසිස්ටර් දෙකක් සීරියස් කරලා ඔයගොල්ලෝ පේනවද දන්නේ මම සුටිය zoom කරන්නම්. ඔව් දැක්කනද ඔය මෙතන තියෙනවා මෙන්න මෙතන මේ හරිය තියෙනවා 27ක රෙසිස්ටර් එකක් දාන්න කියලා. එතකොට ඒගොල්ලෝ එතනදී රෙසිස්ටර් දෙකක් සීරියස් කරලා ඕගොල්ලන්ට එවලා තිනවා අන්න ඒක දාන්න ඕනේ අන්න එතෙන්ට. ඒක ඒ සීරියස් කරන තැන තියෙන්නේ තනිකරම ප්‍රීසෙට් එක ගාව. ඉතින් ඒගොල්ලොන්ගෙන් එවන්නේ 102 කියන ප්‍රීසෙට් එක. 102 දාලා මම බැලුවේ නෑ. 104 තමයි දැම්මේ. 104 දැම්මත් අවුලක් නෑ. හරිද? හරි. අන්න ඒ ටික තමයි ඕගොල්ලන්ට මෙතනදී කියන්න තියෙන්නේ. ඉතින් මෙතනදී මේකේ ලයින් ගැන බැලුවොත් මේකේ මෙන්න ට්‍රාන්ස්ෆෝමරේ තියෙනවා. මේ ට්‍රාන්ස්ෆෝමරේ dual supply 12 volt dual supply 5 ampere ට්‍රාන්ස්ෆෝමර් එක. ඉතින් ඔයගොල්ලන්ට 5 ampere නැත්නම් 3 ampere හරි normal පාවිච්චි කරන 3 ampere වලින් පල් යටට යන්න එපා. මොකද ඔයගොල්ලන්ගේ output එකට voltage එක මදි වෙයි. ඉතින් එතකොට ගෙදෙට්ටම current එක ගන්න බැරුව යන හින්දා ඔයගොල්ලෝ කෙලින්ම හොඳ ට්‍රාන්ස්ෆෝමර් එකක් බරලා දාන්න. ඉතින් මෙතනදී මේකේ wiring ගැන කියන්නේ output input ගැන බැලුවොත් මේ ඔයගොල්ලෝ දැන් එතනින් ගන්නවා නම් මේ ට්‍රාන්ස්ෆෝමරේ තියෙන කොළ පාට වයර් දෙකක්. ඒ දෙක අපි මෙතනදී අයින් කරනවා. ඒ කියන්නේ කපලා දාන්න ඒක චුට්ටක් අයින් කරලා දෙනවා. මොකක් කරේ අපිට වෙන වැඩකට ඕන වුණොත් ඒක. ඉතින් ඒ හින්දා ඒක චුට්ටක් ගැට ගහලා පැත්තකින් තියෙනවා. ඉතින් මේක අපි පාවිච්චි කරන්නේ මේ නිල් පාට වයර් එකයි, වයර් දෙකයි, මේ කළු පාට වයර් එකයි. ඉතින් කළු පාට වයර් එක කියන්නේ තනි වයර් එකක් ඉන්නේ. ඒක තමයි common වයර් එක. එතකොට මේ තියෙන නිල් පාට වයර් දෙක තමයි voltage එක AC volt සාමාන්‍ය මේක ගත්තොත් ට්‍රාන්ස්ෆෝමර් එකක් ගත්තොත් volt AC 12 output එන්නේ මෙන්න මේ වයර් දෙකෙන්. ඉතින් මෙතනදී ධන සප්ලයි එක අපේ බැටරි එකේ ධන සප්ලයි එක අපි අරන් දෙන්නේ මම මේක ටිකක් ඈඩ් කරනවා. ධන සප්ලයි එක අපි ලබා දෙන්නේ මෙන්න මේ common wire එකට ට්‍රාන්ස්ෆෝමරේ common wire එක කියන දන්නවා දැන්ට මත ඕගොල්ලෝ. ඉතින් මේකේ common wire එකට තමයි supply input වෙන අපේ supply input ධන supply එක දෙන්නේ. එතකොට ඒ supply එකෙන්ම තව අපිට ලබා දෙන්න තියෙනවා මෙන්න මේක තමයි මගේ terminal එක විතර දාලා තින්නේ. ට්‍රාන්ස්ෆෝමරේටත් ධන supply එක දෙන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලොන්ට මෙන්න මෙතෙන්ට කියන්නේ මේ PCB එකෙත් දෙන්න තියෙනවා 12 volt input එකක්. ඉතින් ඒකත් අර අතනින්ම අරගෙන කියන්නේ අපේ input එකෙන්ම අරගෙන board එකටත් දෙන්න ඕනේ. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර් එකටත් common එකට දෙන්නත් ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මේ PCB ගන්නකොට ඔයගොල්ලන්ට ඒකත් එක්කම පොඩි කොළ කෑල්ලක් හම්බෙ මං ගාව කොළ කෑල්ල තිබ්බා. දැන් ඔයගොල්ලන්ට මට හොයාගන්න බැරි වුණා ඔයගොල්ලෝ පෙන්නන්න. එතනදී කියලා තියෙන විදිහට මෙන්න මේ හරහා ඒ කියන්නේ මෙන්න මෙතනට common මේ ට්‍රාන්ස්ෆෝමරේ common එකටත් කෙලින්ම ධන supply එක දෙන්න ඕන 12 volt. ඒ වගේම මෙන්න මෙතෙන්ටත් කියන්නේ PCB එකටත් අපි 12 volt දෙන්න ඕනේ input එකට. එතකොට 12 volt දෙකටම කියන්නේ ධන supply එක ට්‍රාන්ස්ෆෝමර් එකට දෙන්න ඕනේ PCB එකට දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම මෙන්න මෙතනදී switch එක පාවිච්චි කරලා ඉතින් ඒ PCB එකේ තිබ්බ switch එකක් දාන්න කියලා ඉතින් මම කොහොමද කියලා නිකන් දාලා බැලුවා. මොකක්ද දන්නේ නැහැ. එතනදී ඒගොල්ලෝ අරමුණු කරේ නැති අරමුණු කරේ මොකද්ද කියලා දන්නේ නැහනේ. ඉතින් ඒ හින්දා මම මෙතනදී switch එකක් දාලා switch එකට තමයි මේ දෙකම set කරලා තියෙන්නේ. එතකොට මේ දුඹුරු පාට වයර් එක තමයි ට්‍රාන්ස්ෆෝමරේ මෙන්න මේ common එකට යන්නේ කෙලින්ම. එතකොට මේ තියෙන්නේ මේ මෙන්න මෙතන තියෙන මේ තැඹිලි පාට වයර් එක යන්නේ කෙලින්ම සර්කිට් එකට. එතකොට එකපාර අපිට බැටරි එකෙන් මෙන්න මේ crocodile clip එක හරහා current එක දෙන්න පුළුවන්. ඉතින් මේකේ එතකොට ඍණ supply එක සාමාන්‍ය board එකටම තමයි ලබා දෙන්න තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඍණ crocodile clip එක. ඉතින් මේ විදිහට තමයි ඕගොල්ලන්ට මෙන්න මේ කියන PCB එකේ input එකත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහර තැන් ඕගොල්ලන්ට දැන් තේරෙන්නේ නැතුව ඇති. ඉතින් ඒක එච්චර ලොකට ඔලුවට ගන්න එපා. ඕගොල්ලෝ මේ PCB එක ගත්තාට පස්සේ ඕගොල්ලන්ට පොඩි කොළ කෑල්ලක් හම්බේ හදන්න ඕන විදිහ ගැන මේකේ supply ටික දෙන්න ඕන විදිහ ගැන. ඉතින් අන්නේ ඒ ටික පාවිච්චි කරලා ඕගොල්ලන්ට පුළුවන් මේකේ ගානට wiring කොටස් ටික ගානට කරගන්න.
ඉතින් මේ ටික තමයි ඔයගොල්ලන්ට මේ ඉන්වර්ටර් PCB ගැන කියලා දෙන්න හිටියේ. ඉතින් ඇත්තට මේ channel එක ගැන කියන්න ඕනේ ඔයගොල්ලන්ට කිසිම වෙලාවක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියන දෙයක් මම මේ channel එකට දාන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ගේ එදිනදා ජීවිතේට අනිවාර්යෙන්ම කියන්නේ මොකක් හරි වැඩක් කරගන්න පුළුවන් වෙන්න දෙයක් තමයි මම ඔයගොල්ලන්ගේ මේ වීඩියෝ මේ channel එකට අනිවාර්යෙන් වීඩියෝ එකක් දානවා. ඒක අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගේ ජීවිතේට වැදගත් වෙන දෙයක් විතරයි මම දාන්නේ. නැත්තම් මට පුළුවන් මේ PCB එක නැතුව මොකක් හරි මේ MOSFET දෙකකින් අපිට හදන්නත් පුළුවන්. ඉතින් ඒකේ කොහොම හරි ඒකෙත් input මේකේ දැන් වොට් 800ක් තියෙනවනේ. දැන් මෙහෙම MOSFET දෙකක් අරගෙන MOSFET දෙක නිකන් වයර් කෑලි දෙක තුනක් දාලා රෙසිස්ටර් එකක් දාලා වගේ හදලා ගත්තාම මට එහෙම දාන්නත් පුළුවන්. ඒ වුණාට ඒකෙන් ප්‍රයෝජනවත් නැහැනේ. ඒක ප්‍රැක්ටිකලි බෑනේ. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මගේ මේ channel එකේ අරමුණ තමයි ඕගොල්ලන්ට මොකක් හරි වැදගත් වෙන දෙයක් විතරක් මේ channel එකට දාන්න. ඉතින් මේ circuit එක කරා ඕගොල්ලන්ට universal motors උනත් run කරන්න පුළුවන්. ඒ universal motors කියන්නේ drill එකක් ඒ වගේම stand fan එකක් table fan එකක් වගේ දුවන්නත් පුළුවන් මේ තියෙන board එක හරහා. ඉතින් එතකොට ඒ තරමට මේ board එක වටනවා. ඉතින් board එක ගැන කියනකොට මතක් කරන්න ඕන මට දැනුනේ මතක් වුණේ ඕගොල්ලන්ට කියන්න. මේ තියෙන IC වලට මේ යන පාත් අනිවාර්යයෙන්ම පොඩි හීනි පාත් යනවා. අන්න හීනි පාත් වල කෙලින්ම soldering කරලා දාන්න මේ පාත් එකම. මොකද මේකේ ලොකු ඇම්පියර් ගානක් යන හින්දා මෙන්න මේ බෝඩ් එකේ යම් පාත් එහෙම සමහරලාට කොරෝඩ් වෙන්න ඉඩ තියෙනවා. මොකද ගිනියම් වෙලා සමහරලාට යනවා. ඉතින් අන්න ඒ හින්දා මේ IC වල තියෙන පාත් ටිකක් ඔය ඊයන් ටිකක් කියන්නේ ඊයන් දාලා ඒ පාත් එකම වහලා දාන්න. කියන්නේ මේ ලොකු පාත් නෙමේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ තේරෙනවනේ හීනි පාත් වගේක් යනවා කියලා. අන්න ඒ හීනි පාත් ටික තමයි මෙතනදී මම කියන්නේ වහන්න මේ සෝල්ඩරින් වලින් සෝල්ඩර් කරලා දාන්න කියලා. ඉතින් ওই ටික තමයි මේකෙද කියන්න තියෙන්නේ. ඒ වගේම මේකට හීට් සින්ක් දාන්න. මේකේ හීට් සින්ක් දානකොට මේකේ මයික්‍රෝ ප්ලේට්ස් දාලා දාන්න. මොකද කියන්න බෑ මේකේ එක දිගටම හීට් සින්ක් එක හයි කරන්න හොඳද නැද්ද කියලා. මම දැනට හීට් සින්ක් නොදා දැම්මේ මොකද මේ MOSFET ටික ටිකක් රත් වෙනවා අඩුයි. රත් වෙන අඩුයි හින්දා ඉක්මනට ටුට්ටක් මම ටෙස්ට් කරලා බලන්න වගේ එහෙම දාලා බැලුවා. ඉතින් එහෙම දාන්න යන්න එපා. ඔයගොල්ලෝ ටිකක් වෙලාවක් තියන්න යන්න එපා. නිකන් දාලා බලන්න පොඩ්ඩක් අත්තර කමක් නැහැ. ගොඩක් වෙලා දාලා තියන්න යන්න එපා. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේකේ dual supply මේ transformer dual supply output වෙන පැත්තට තමයි මේකේ circuit එකේ input එක තියෙන්නේ. ඒ වගේම output එක තියෙන transformer එකේ දන්නවා 230 input එක කරන තැන. ඉතින් ওই ටික තමයි මේ PCB ගැන කියන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මේක ටෙස්ට් කරලා. ඉතින් මම මේ වේලපාත් මේක ටෙස්ට් කරලා මම වීඩියෝ එකක් දාලා තිබ්බා. ඉතින් මේ වීඩියෝ වල මම ඔයගොල්ලෝ පිලමන් බල්බ් එකක් උනත් පත්තු කරලා දාලා තිබ්බා. මෙන්න මේ පොඩි පිලමන් බල්බ් එක. ඉතින් මං ගා ලොකු පිලමන් බල්බ් එකක් තිබ්බා. ඉතින් පිලමන් බල්බ් එක මම ඔයගොල්ලන්ට දාන්න යනකොට ඒක බිඳුණා. ඉතින් ඒ හින්දා මට වෙන පිලමන් බල්බ් එකක් තිබ්බේ නැති හින්දා මම මේ පොඩි වෙසක් කූඩු කරලා දාන පිලමන් බල්බ් එක තමයි දාන්න පුළුවන් උනේ. ඉතින් ඒච්චර ලොකුට ගණන් ගන්න එපා. හරිද? එතකොට මම මේකට පාවිච්චි කරේ මෙන්න මේ කියන බැටරිය මොටර් බැටරියක්. ඔයගොල්ලෝ පේනවා මේකේ තියෙනවා 9 ඇම්පියර් පැට් 9 ඇම්පියර් output එනවා. ඉතින් වෝල්ට් 12ක්. ඉතින් මේකේ ඕගොල්ලන්ට වෝල්ට් ඇම්පියර් 9 ඕනේ නැහැ. ඕගොල්ලෝ ඇම්පියර් ගන්න වැඩි වෙන්න ඕගොල්ලොන්ගේ එන ඉන්වර්ට් වෙන ෆ්‍රීකවන්සි එක වෙනස් වෙනවා. ඒ කියන්නේ ෆ්‍රීකවන්සි එක 50ටම ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ටිකක් හොඳ ඇම්පියර් ගානක් තියෙන බැටරියක් දැම්මොත්. එතකොට ඇම්පියර් 3කින් වුණත් ඕගොල්ලන්ට වැඩ කරවන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕගොල්ලෝ ගෙදෙට්ටම දාන්න යනවා නම් ඇම්පියර් සාමාන්‍යයෙන් 9ක් ඔය අතර ගානක් 9ක් 10ක් වගේ ඇම්පියර් ගානක් ලබා දෙන්න. මොකද ගෙදර තියෙන බල්බ් වලට එහෙම ටිකක් ඇම්පියර් ගාන අදිනවනේ. LED වලට නම් එච්චර ලොකුට ඇම්පියර් ගානක් අදින්නේ නැහැ. ස්ටෑන්ඩ් බයි වලටවත් අදින්නේ නැහැ. ඒ හින්දා එච්චර ලොකුවට ඇම්පියර් ගානක් අදින්නේ නැති හින්දා ඕගොල්ලෝ කියන්නේ සාමාන්‍යයෙන් 9ක් 10ක් වගේ අතර ගානක් දාන්න. ඉතින් යුනිවර්සල් මෝටර්ස් එහෙම රන් කරනවා නම් අනිවාර්යයෙන්ම ඇම්පියර් 10ට වඩා වැඩියෙන් දාන්න. මෙතනදී මේ මෝටර් බැටරි එකකින් උනත් ඕගොල්ලන්ට මේක වැඩ කරවන්න පුළුවන්. මෝටර් බැටරි එකකින් උනත් නෙමේ ඒ වගේම ඕගොල්ලන්ට මේ කාර් බැටරි එකකින් උනත් වැඩ කරවන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම මම මෙන්න මේ බල්බ් එකත් පත්තු කරලා බලුවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට එළියක් එනවා.
ඉතින් ওই ටික තමයි මේ ඉන්වර්ටර් PCB ගැන මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඉතින් හොඳ PCB එකක් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝගේ අතින් මොකක් හරි වුණොත් නිසා මේකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝගේ තියෙන ඔයගොල්ලෝ කියන්නේ මේකත් එක්ක වැඩ කරනකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද මේ ඉන්වර්ටර්ස් ගැන මේ දවස් ටිකේ ගොඩක් කතා බහට යන හින්දා ඉන්වර්ටර් එකක් ඔයගොල්ලෝ හදලා ගෙදරට තියාගත්තොත් ගොඩක් හොඳයි. මොකද ඔයගොල්ලෝගේ වාහනයක බැටරියකින් වුණත් මේ ඉන්වර්ටර් එකක් වැඩ කරවන්න පුළුවන්. හරිද? ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මොකක් හරි කොටසක් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා. ඉතින් මොන හරි තේරුම් නැති තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා description එකේ link එක මොන හරි comment box එකේ comment දාන්න. මම අනිවාර්යෙන් මේවට reply කරනවා. ඔයගොල්ලෝ මොකක් හරි ප්‍රශ්නයක් අහලා තිබ්බොත් අනිවාර්යෙන් මේකට reply කරනවා. ඉතින් ලොකුවට ඇදලා යන්න එපා. මොකද comment box එකේ comment දාන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ලොකුවට reply කරන්න යන්න එපා. ඉතින් එකපාර ප්‍රශ්නෙට ඒ කියන්නේ ඔයගොල්ලෝ ප්‍රශ්න තිබ්බොත් එකපාරම අහලා දාන්න මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා. ඉතින් මේ ටික තමයි ඔයගොල්ලන්ට කියන්න තියෙන PCB ගැන. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පල්ලේ තියෙන subscribe button එක එහා පැත්තේ bell icon එක click කරලා තියාගන්න. එතකොට මම දාන අලුත් videos වගේ ගාවටම ගෙන ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් තවත් අලුත් video එකක් අරන් එනකම් කොහොමම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයගොල්ලන්ගේ ඉල්ලීමක් කරනවා. ඉතින් ආපහු හම්බෙමු guys. ඔක්කොම අපි ඔන්න ගියා.